අපේ YouTube channel එකේ Facebook page එකේ group එකේ WhatsApp groups වල ඊට පස්සේ website එකේ වගේ අපිත් එක්ක ඉන්න පිරිස අතර යම් පිරිසක් ඉන්නවා ටිකක් advanced මට්ටමේ ඉංග්‍රීසි පාඩම් ලබා දෙන්න. ඊට පස්සේ ටිකක් දීර්ඝ සංකීර්ණ වාක්‍ය ගොඩනගන ආකාරය සම්බන්ධයෙන් ඒවා අමාරුයි පාඩම් ලබා දෙන්න වගේ විවිධ ඉල්ලීම් තියෙන යම් පිරිස් ඉන්නවා. ඉතින් මං හිතනවා මේ වගේ පාඩම් ඒ වගේ අයට ලොකු අවස්ථාවක් වෙයි කියලා. බලමු අපි vocabulary තමන්ට අලුත් වචන දැනීම වර්ධනය කරගන්න මේක හොඳ අවස්ථාවක් වේවි. ඒ වගේ තමයි patterns, වාක්‍ය රටා, ව්‍යාකරණ වගේ දේවල් ගැන කතා කරන්න. expressions වගේ දේවලුත් අපිට බලන්න පුළුවන්. නමුත් මෙන්න මේ දේවල් සඳහා ටිකක් නැඹුරුයි මේ පාඩම. අපි යන් ඉදිරියට. මේ තියෙන්නේ පළවෙනි වාක්‍යය. මට මතක හැටියට ප්‍රවෘත්තියේ පළවෙනි ඡේදේ ආවරණය වෙන්නේ තනි වාක්‍යයකින් හෝ දෙකකින්. ඒකේ පළවෙනි වාක්‍යය බලන්න මේක ටිකක් දීර්ඝ වාක්‍යයක්. වචන 20කට වඩා ප්‍රමාණයක් මේකේ තියෙනවා. මේකෙදි මම නිතර මතක් කරන කාරණයක් මතක් කරනවා. මේ වාක්‍යය වටහා ගැනීමේදී අපි කරන්න ඕන දෙයක් තමයි ක්‍රියාපදේ හොයාගන්න ඕනේ. හේතුව තමයි වාක්‍යයක ක්‍රියාපදය කියලා කියන්නේ හදවත වගේ. අපිට ඒක වටහා ගන්න පුළුවන් නම් සම්පූර්ණ වාක්‍යයම වටහා ගන්න ඉතාම ලේසි. මම මේකට උදාහරණයක් කිව්වොත් මේ වාක්‍යය අයත් වන්නේ active voice වාක්‍ය ගණයට. මේක passive voice නෙවෙයි, be ක්‍රියාපද ගණයට අයත් වෙන වාක්‍යයක් නෙවෙයි. අපි වාක්‍ය වර්ග කීපයක් ප්‍රදාන කොට අධ්‍යයනය කරනවා. ඒ වාක්‍ය වර්ග අතරින් active voice වාක්‍ය වලට, ඒ කියන්නේ කර්තෘකාරක වාක්‍ය ගණයට අයත් වෙන වාක්‍යයක් මේක. ඊළඟට මම තවත් ඉස්සරහට යනවා. මේක active voice වල කාල 12ක් අපි අධ්‍යයනය කරනවා. ඒ කාල 12න් 7 වෙනි එක. ඒ කියන්නේ මම උගන්වන පිළිවෙල අනුව කාල ටික ගොඩනගන නැත්නම් පෙළගස්සන ආකාරයක් තියෙනවා. ඒ අනුපිළිවෙලේ 7. ඒකට අපි නමක් දීලා තියෙනවා. නැත්නම් ඉංග්‍රීසි නමක් තියෙනවා. present perfect tense කියලා. වර්තමාන පූර්ණ කාලය. ඊළඟට මම තවත් ඉස්සරහට ගිහලා මේක තවත් විස්තර කරනවා. අපි ඕනෑම වාක්‍යයක් අවස්ථා ඕනෑම කිව්වට බොහෝමයක් වාක්‍ය අවස්ථා 6කට වර්ණගන්න ඉගෙන ගන්නවා. affirmative, negative, interrogative, negative interrogative සහ WH questions වාක්‍ය රටා අවස්ථා 2. ඒකට 6ක් තියෙනවා. ඒ 6න් පළවෙනි අවස්ථාව. ඒ කියන්නේ මේක යථාර්ථයේ වාක්‍යයක්. ඒකට මම මේ ඔය කාරණා සියලුම දේවල් කිව්වේ කොහොමද? මේ ක්‍රියාපදය හොයාගෙන මේ වර්ණ ගන්නලා තියෙන්නේ කහපාට කරලා තියෙන්නේ ක්‍රියාපදයේ කොටස් කීපයක් තියෙනවා. මේ කොටස් දෙක ක්‍රියාපදය. එතකොට මේක හොයාගෙන තමයි මේක මත පදනම් වෙලා තමයි මම ඔය කියපු විස්තර ටික කිව්වේ. මේකෙන් ඉස්සරහට තියෙන්නේ මොකද්ද කියලා අපිට බලන්න පුළුවන්. මේකේ ඉස්සරහට තියෙන්නේ කර්තෘපදයේද කර්මපදයේද කියලා හොයාගන්න පුළුවන්. මේකම කර්තෘපදය කියලා කියනවා. මේ ක්‍රියාපදයේ ළඟ වෙනකම්ම, ඒ කියන්නේ මෙතෙන්ට වෙනකම්ම තියෙන්නේ මේ වාක්‍යයේ කර්තෘපදය, ඒ කියන්නේ සබ්ජෙක්ට් එක. ඊළඟට මෙතන අපිට දකින්න පුළුවන් වුණා නම් been වගේ කොටසක්. එතකොට අපිට අනුමාන කරන්න පුළුවන් එහෙනම් මේක සබ්ජෙක්ට් එක නෙවෙයි, කියන්නේ කර්තෘපදේ නෙවෙයි, මේක ඔබ්ජෙක්ට් එක වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් මේක අර ඉන්නවා තියනවා වේවිති වගේ අපි අධ්‍යයනය කරන කනවා බොනවා දුවනවා පනිනවා කියන ක්‍රියාපද නැති වාක්‍ය වර්ග කීපයක් අපි අධ්‍යයනය කරනවා, 4ක් වගේ. එතකොට ඒවයින් එකක් වෙන්න පුළුවන් කියලා අපිට හිතෙන්න පුළුවන්. එතකොට අපි පොඩ්ඩක් බලනවා එහෙම එකක් නැහැනේ. එතකොට එහෙනම් මේක පැසිව් වෙන්නත් බෑ සහ ඉන්නවා තියනවා වේවිති ගණයට අයත් වෙන්නත් බෑ. එතකොට අපිට තීරණයකට එන්න පුළුවන් මේක active voice වාක්‍යයක් කියලා. ඊළඟට තව පොඩ්ඩක් ඒක තහවුරු කරගන්න පුළුවන්. මෙතනින් පස්සේ එන කොටස දැන් යම් ක්‍රියාපදයකට පසුව ඊට ග්‍රහණය වන වස්තුවක් යමක් තියෙනවා නම් අපිට තීරණය කරන්න පුළුවන් ඒක ඔබ්ජෙක්ට් එක කියලා. කියන්නේ කර්මපදය කියලා. ඒක හොයාගන්න ලේසිම ක්‍රමය තමයි අපිට ප්‍රශ්න කරන්න පුළුවන් පදයක් දාලා what කියලා. what කියන එක දාපු ගමන් අහු වෙනවා ඔබ්ජෙක්ට් එකක් තියෙනවා නම් බොහෝ වෙලාවට. එතකොට seen දැකලා තියෙනවා what කුමක්ද? මොකද්ද දැකලා තියෙන්නේ? A huge surge in ආදි වශයෙන් මෙතන විස්තරයක් තියෙනවා. දැකලා තියෙන ලොකු surge එකක්, ලොකු නැම්මක් දැකලා තියෙනවා. එතකොට ලොකු රැල්ලක්, පෙළඹවීමක් දැකලා තියෙනවා. එතකොට මේක අපිට තීරණය කරන්න පුළුවන් ඔබ්ජෙක්ට් එකක් තියෙනවා නම් මෙතන. එතකොට මේක තවත් අහුරු කරගන්න පුළුවන් අපිට active voice වාක්‍යයක් කියලා. එතකොට මේක වාක්‍යයේ rest එක, වාක්‍යයේ ඉතිරිය, ඒක ඇතුලේ තියෙන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඔබ්ජෙක්ට් එකක් එන්න පුළුවන්, අර කිව්වා වගේ කොටසක් වෙන්න පුළුවන් මම ඊට පෙර. ඒක විස්තර කරන කොටසක් තියෙනවා. එතකොට තවත් පැහැදිලි අපිට. අපි එතනින් නවතින්නේ නැහැ. තවත් විස්තර කරගන්නවා. search එකක් මොන සර්ච් එකක්ද මොන වගේ එකක්ද ඇඩ්ජෙක්ටිව් එකක් දාලා මේක විස්තර කරනවා huge එකක් right. එතකොට මේක countable කියලා අපිට හිතා ගන්න පුළුවන්. indefinite article එකක් දාලා තියෙනවා a කියන එක. එතකොට මෙතන ව්‍යාකරණ රීතින් දෙකක් පාවිච්චිලා තියෙනවා. මේක විස්තර කරන adjective එක පාවිච්චිලා තියෙනවා. ඊට පස්සේ ඒක countable කියලා හිතා ගන්න පුළුවන් article එක පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේක විස්තර කරනවා තවත්. මේ සර්ච් එක කොහේද ඩවුන්ලෝඩ්ස් වල රයිට් එක තව විස්තර කරනවා. ඊට පස්සේ ඒක තවත් විස්තර කරගන්නවා කොහේද around the world ලෝකේ වටා ලෝකේ පුරා. ඒක තවත් විස්තර කරගෙන යනවා වාක්‍යයේ ඉතිරි කොටසේ following a controversial update. අප්ඩේට් එකකට පස්සේ මෙතන අප්ඩේට් එකකට අනුව යමින් රයිට්. එතකොට following කියන එක විස්තර කරනවා. ඊට පස්සේ මේ අප්ඩේට් එක තව විස්තර කරනවා adjective එක පාවිච්චි කරනවා. ඒකත් countable එකක්. ඒක නිසා
මෙතන පාවිච්චි කරලා තියෙනවා ආටිකල් එකක්. ඊට පස්සේ controversial කියන adjective එක පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ නාම පදයක් විස්තර කිරීම සඳහා විශේෂණය කිරීම සඳහා අපි පාවිච්චි කරන පදයක් නේ adjective එකක් නාම විශේෂණයක් කියලා කියන්නේ. එතකොට මෙතනත් මේ වගේම එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ විවාදාපන්න එකක්. එතකොට ඒ නිසානේ අපි අද මාතෘකාව හැටියට මෙතන තෝරගන්නෙත්. මෙන්න මේ කාරණා නිසා controversial මේක හොඳ වචනයක් මතක තියාගන්න. ඊට පස්සේ මේකත් හොඳ වචනයක් මතක තියාගන්න. ඊට පස්සේ මේ අප්ඩේට් එක මොකටද to කියන එක පාවිච්චි කරලා තියෙනවා. meet කියන අදහසට කියන්නේ අප්ඩේට් එකත් එක්ක පාවිච්චි කරන තවත් පද තියෙනවා. එතන to කියන එක පාවිච්චි කරලා තියෙන යමකට කියන අදහසට ඒක තවත් විස්තර කරගන්නවා. මොකටද WhatsApp වලට WhatsApp එකේ අයිතිය හැඟවීම possessive අදහසක් ලබා දෙනවා. මෙතන අපි උඩු කොමාවක් දාලා s එකක් දාලා දෙනවා අයිතිය හැඟවීම සඳහා. ඊට පස්සේ මොනවද terms and conditions ඊට පස්සේ and පාවිච්චි කරලා තියෙනවා පද දෙකක් සම්බන්ධ කිරීම සඳහා. එතකොට බලන්න මේ පුංචි ව්‍යාකරණ කොටස් එකතු වෙලා මේ වගේ ලස්සන දීර්ඝ සංකීර්ණ වාක්‍යයක් ගොඩනැගලා තියෙන ආකාරය මේ ක්‍රියාපදයේ හඳුනා ගැනීම තුලින් මෙච්චර දුරට අපිට එන්න පුළුවන් වුණා. එතකොට මම හිතනවා මම කියපු කාරණේ පැහැදිලි කියලා. ක්‍රියාපදයේ හඳුනා ගැනීම ඉතා වැදගත්. දැන් මේවා මෙහෙම විස්තර කරන් පස්සේ අපිත් එක්ක මෙච්චර කාලයක් හිටපු නැති කෙනෙක් නැත්නම් අලුතෙන් එකතු වෙච්ච කෙනෙකුට නොතේරෙන්න පුළුවන් ටිකක් ග්‍රීක් වගේ අපබ්‍රංශ වගේ දැනෙන්න පුළුවන්. ඒක නිසා කරන්න තියෙන්නේ අපේ YouTube channel එක Free English in Sinhala එහෙම නැතිනම් www.englishinsinhala.lk අපේ වෙබ්සයිට් එක ගිහිල්ලා බලන්න. පාඩම් 70කට වඩා ප්‍රමාණයක් හෝඩියේ ඉඳලා පෙළ ගස්සලා තියෙනවා. ඒ 70ක වගේ නොමිලේ තියෙන පාඩම් ටික බලලා බේසික්ස් හදාගත්තන් පස්සේ මූලික දැනීම ගොඩනගා ගත්තන් පස්සේ තමන් කැමති ඕනෑම තැනක ඉඳලා අධ්‍යයනය කරන්න පුළුවන්. පාඩම් 300කට වඩා ප්‍රමාණයක් තියෙන නොමිලේ අධ්‍යයනය කරන්න. ඒවත් අර විදිහටම අපේ YouTube channel එකේ සහ වෙබ්සයිට් එකේ තියෙනවා. ගිහලා අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට අපි මේ කතා කරන හැම දෙයක් ගැනම අවබෝධයක් ලැබෙනවා. ඒ පාඩම් වල අපි කතා කරනවා ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද, කර්තෘ පදයක් කියන්නේ මොකක්ද, කර්ම පදයක්, ඔබ්ජෙක්ට් එකක් කියන්නේ මොකක්ද, ඇඩ්ජෙක්ටිව් එකක් කියන්නේ මොකක්ද, noun එකක් කියන්නේ මොකක්ද. දැන් මෙතන මේ තියෙන්නේ noun එකක්, නාම පදයක්. ඊට පස්සේ මේකත් noun එකක්. ඊට පස්සේ මේ noun එක විස්තර කිරීම සඳහා මේක adjective එකක් හැටියට පාවිච්චි කරලා තියෙන ආකාරය ඒ වගේ. ඊට පස්සේ මේ ක්‍රියාපද, ඊට පස්සේ මේ වාක්‍ය වර්ග, active voice, passive voice ආදී වශයෙන් වාක්‍ය වර්ග. ඊට පස්සේ ඒ වාක්‍ය වර්ග ඇතුලේ තියෙන tenses ටික, කාල 12, කාල 8 ආදී වශයෙන් මේ articles සම්බන්ධයෙන්, මේ වගේ prepositions සම්බන්ධයෙන්, countable uncountable nouns සම්බන්ධයෙන්, ඊට පස්සේ මේ s එකතු කිරීම සම්බන්ධයෙන් ඒකවචන බහුවචන කරන්න ඕනෑම වාක්‍යයක් ආරම්භ කරන්නේ ලොකු අකුරු වලින්, ඒ කියන්නේ කැපිටල් අකුරු වලින්, අනිත් අකුරු සියල්ලම පොඩි අකුරු වලින් තියන්න ඕනේ. ඒ නමුත් මේ මැද වගේ තැන්වල මේ පමණක් තැන්වල කැපිටල් අකුරු තියන්නේ ඇයි? ඊට පස්සේ මේ අයිතිය හැඟවීම වගේ කාරණා හැම දෙයක්ම පාහේ අපි කතා කරලා තියෙනවා. ඉතින් ඉංග්‍රීසි දැනීම වර්ධනය කරගන්න ඕන නම් අවශ්‍යතාවයේ තියෙන කෙනෙකුට හොඳ අවස්ථාවක්. එතකොට දැන් ඔය කියපු කාරණා ටිකෙන් පැහැදිලිනේ මෙච්චර දීර්ඝ වාක්‍යයක අපි මෙතෙක් ආවරණය කරපු නැති කොටසක් නැති තරම්නේ. එතකොට මේ වචන සම්බන්ධයෙන් අපිට අවබෝධයක් තියෙනවා. ඊළඟට මේ රටා සම්බන්ධයෙන් අවබෝධයකුත් තියෙනවා. ඒ කියපු ආකාරයට අපි බලමු තවදුරටත් මේක වෙන වෙනම අරගෙන. මේක වටහා ගන්න අපි සරල වාක්‍ය දෙකක් ගන්නවා, කෙටි වාක්‍ය දෙකක්. පළවෙනි වාක්‍යය we have met them. අපි ඔවුන්ව හමු වෙලා තියෙනවා. we කියලා කියන්නේ වාක්‍යයේ කර්තෘ පදය. ඊට පස්සේ have met කියලා කියන්නේ වාක්‍යයේ ක්‍රියාපදේ. ඒකේ කොටස් දෙකක් තියෙනවා. them ඔවුන්ව හමු වෙලා තියෙනවා. කවුරුන්ද? ඔවුන්ව. එතකොට මම මේකට ගලපලා පෙන්නනවා. we කියලා කියන්නේ මෙන්න මේ දක්වා තියෙන කොටසට අපිට ආදේශ කරගන්න පුළුවන්. නැත්නම් මේකයි කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ have met කියන එකට have කියන එකයි seen කියන එකයි ගන්න පුළුවන්. right? have කියන එක තියෙනවා. ඊට පස්සේ present perfect tense පාවිච්චි කරන past participle අවස්ථාව, ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව, අතීත කාල කෘදාන්තය කියලා අපි කියන්නේ. ඒක පාවිච්චි කරලා තියෙනවා. මෙතනක් තියෙනවා. මෙතනක් තියෙනවා. ඊළඟට ක්‍රියාවෙන් පසුව තියෙන කොටස them. එතකොට වාක්‍යයේ ඉතිරිය මේක rest එක. මේකට අපිට සමාන කරන්න පුළුවන් මෙන්න මෙතන ඉඳලා මේ දක්වා තියෙන කොටස. මේක මෙහෙමයි කියලා කියනව නෙවෙයි. නමුත් අපිට මේ දැනීම තියෙනවා නම්, මේ වාක්‍ය රටාව සම්බන්ධයෙන් දැනීම තියෙනවා නම්, අපේ මූලික වාක්‍ය රටාවන් අධ්‍යයනය කරලා මේ වගේ එකක් ගොඩනගා ගන්න එක මහා ලොකු දෙයක් නෙවෙයි. ඊළඟට දෙවෙනි වාක්‍ය ඒකවචන එකක්. we කියන්නේ බහුවචනයි, she කියන්නේ ඒකවචනයි. we කියන එක බහුවචන සහ have කියන එක පාවිච්චි කරලා තියෙනවා. she කියන එක ඒකවචන සහ has කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ pp පාවිච්චි කරලා තියෙනවා. මෙතනයි. ඊට පස්සේ මේ ඉතිරිය මේකේ තියෙනවා. මේකේ ඉතිරිය තියෙනවා මෙතන. මේකට මේක සමාන වගේ මේ කොටසට මේක සමානයි කියලා ගන්න පුළුවන්. ඒකට මම හිතනවා පැහැදිලි කියලා. වාක්‍ය රටාව, කාලය වගේ දේවල්. අපි වචනයක් තෝරගන්නවා මේ කොටසෙන්. search කියන එක. search කියලා කියනවා අපි ටිකක් trend එකක්
ලොකු රැල්ලක් ප්‍රවණතාවයක් ඒ වගේ අදහසක් search කියන එකත් එක්ක in කියන එක පාවිච්චි කරලා නාම පදයක් අපිට එකතු කරන්න පුළුවන්. a surge in popularity ජනප්‍රියත්වයේ වැඩිවීමක්, ලොකු නැම්මක්, ලොකු රැල්ලක්. indefinite article එක පාවිච්චි කරලා තියෙනවා. මෙහෙම එකක් මොකේද මේකේ right. එතකොට පාවිච්චි කරන්න පුළුවන්. ව්‍යාපාර ගැන කතා කරනකොට, සමාජය ගැන කතා කරනකොට මෙන්න මෙහෙම ප්‍රවණතාවයක් තියෙනවා, ලොකු රැල්ලක් තියෙනවා කියලා කියන්නේ මෙන්න මේ කොටසම පාවිච්චි කරන්න පුළුවන්. මේක පාවිච්චි කරලා මෙතෙන්ට මොකේද ඒක තියෙන්නේ කියන එක ප්‍රකාශ කරන්න ඔබට අවශ්‍ය කරන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ එක ගෝලීය සැපයීමේ නැඹරුවක්. එතකොට මේකට මෙන්න මේ කොටස එකතු කරලා තියෙනවා. in the global supply. ඒක තමන් කැමති කොටසක් මෙතන එකතු කරන්නයි තියෙන්නේ. මම හිතනවා හොඳ වචනයක් කියලා ඉදිනදා මතක තියාගන්න. ඊළඟට මම හිතන්නේ මේක විස්තර කරන්න ඕනේ කියලා. අපි මේ වගේ වචනයක් හෝ ඛණ්ඩයක් ගත්තාන් පස්සේ ඒක වාක්‍යයක පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඒක ඔබට බාරයි. තමන් කැමති ආකාරයට කැමති තැනකට පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ හැමදේම ගුරුවරයා කියලා දෙන දේ මත යැපෙන්න අවශ්‍ය නැහැ. අපි ක්‍රමවේදය දන්නවා නම්, වචන දන්නවා නම් ඒ ක්‍රමවේද සහ වචන ගැලපීමයි කරන්න තියෙන්නේ. මම පොඩ්ඩක් ගලපලා පෙන්නුවොත් එම අපිට දාන්න පුළුවන් it is කියන එක වාක්‍ය රටාවක් හැටියට ගත්තොත් එම ඒක ලොකු නැම්මක් නැත්නම් සර්ච් එකක් නැත්නම් රැල්ලක් කියලා කියන අපිට පාවිච්චි කරන්න පුළුවන්. there is කියන එක පාවිච්චි කරොත් එම there's කියන එක ඒ වගේ ඊට පස්සේ ඒවා කාල වලට වෙන් කරන්න පුළුවන්. නැත්නම් ඒක නෙගටිව් කරන්න පුළුවන්. ඒ වගේ Taman කැමති තැනකට මේව පාවිච්චි කරන්න පුළුවන්. මේ වචනයක් හැටියට හෝ මේ වගේ කොටසක් හැටියට. ඊළඟට තවත් වචනයක භාවිතයක් both කියන එක සම්බන්ධයෙන් විස්තරය කරන්න. මේක දකින්න ඇති අර දීර්ඝ වාක්‍යයේ තිබ්බා. මේ තියෙන එකේ භාවිතය බලන්න. මේ both කියන එක අපිට විවිධ තැන්වල වාක්‍යයක් ගත්තන් පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන එක තැනක්. මේ වගේ ක්‍රියා ඛණ්ඩයක් අපිට හමු වුණාන් පස්සේ ඒ වගේ වෙලාවට මේ පළවෙනි කොටසට පසුව අපි both කියන එක පාවිච්චි කරනවා. දැන් should කියන එක do කියන එක ක්‍රියාවේ කොටස් දෙකනේ. මේ වගේ අවස්ථා අපිට හමු වෙන්න පුළුවන්. තනි කොටසක් සහ ඒ වගේ කොටස් කීපයක් තියෙන අවස්ථා. මේ වගේ දෙකක් තියෙන අවස්ථා පළවෙනි කොටසට පසුව both කියන එක අපි පාවිච්චි කරනවා. උදාහරණය අපි දෙන්නම ඒක කරන්න ඕනේ. We should both do that. එතකොට අපි දෙන්නම කියන අදහසට මේක පාවිච්චි වෙලා තියෙනවා. ඊළඟට අපි දෙන්නටම යන්න පුළුවන්. We can both go. right? එතකොට can කියන එක සහ go කියන එක අතර මේ පළවෙනි කොටසට පසුව පාවිච්චි කරලා තියෙනවා. අර වාක්‍ය අපි දැක්කනේ WhatsApp ලගේ terms and conditions කියලා කොටසක් අයිති අහඟවන. ඒ වගේ කොටස් ගොඩනගාගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. අපිට කරන්න තියෙන්නේ අයිතිකාරය මෙතන ලියනවා. ඊට පස්සේ අයිති දේ ලියනවා. මේ අයිතිකාරය ලියනකොට මෙන්න මෙහෙම වැඩක් කරන්න ඕනේ. අයිතිකාරය ඒකවචන නම් මේ නිමල් වගේ ඒකවචන නම් ඒ වෙලාවට කරන්න තියෙන්නේ මේ උඩින් කොමාවක් දාලා s එකක් දානවා. එතකොට නිමල්ගේ කියන අදහස එනවා. නිමල්ගේ කාර් එක. බහුවචන අවස්ථාවට ඒ කියන්නේ s එක තියෙන වෙලාවට ඒ වගේ වචනවල අපි කරන්නේ s එකට පසුව මේ වගේ කොමාවක් උඩින් දානවා. ඊළඟට බහුවචනයේව තියෙනවා s එක නැති. ඒ වෙලාවට කරන්න තියෙන්නේ මේ ඒක වචන එකේ කරා වගේ කොමාවක් දාලා s එක දාන එක. එතකොට මේ විදිහට අපිට යමෙකුගේ යමක් කියන අදහස ප්‍රකාශ කරන්න අයිති හඟවන්න පොසෙසිව් අදහසක් ලබා දෙන්න අපිට ඛණ්ඩ ගොඩනගා ගන්න පුළුවන්. මම හිතනවා පැහැදිලි කියලා. අපි ඊළඟ වාක්‍යය ගන්නවා. බලන්න ඒක ගොඩනැගිලා තියෙන ආකාරය. WhatsApp has told. මේකත් present perfect tense වලට අදාළ වාක්‍යයක්. has කියන එක පාවිච්චි කරලා තියෙනවා මේ කර්තෘ පදය ඒක වචන නිසා. ඊට පස්සේ has කියන එක පාවිච්චි කරලා තියෙනවා ඒක වචන සහ present perfect tense වල වාක්‍ය රටාවේ ක්‍රියාපදයේ ගොඩනැගෙන ආකාරයේ එක් ක්‍රමයක් නිසා. ඒකට පස්සේ පාවිච්චි කරලා තියෙනවා ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව past participle එක tell කියන එකේ told කියන form එක. ඊට පස්සේ මේක නැවතත් කතා කරන්න අවශ්‍ය නැහැ. මීට පෙර අපි කතා කරපු නිසා ඊළඟ රටාවට අපි යනවා must allow. ඒක ඇතුලේ තියෙන තවත් වාක්‍යයක් කොටසක් හැටියට must කියන එක අපි පාවිච්චි කරනවා යුතුයි කියන අදහස ප්‍රකාශ කිරීම සඳහා should එක වගේ. ඒ වගේ තවත් පාවිච්චි කරන්න පුළුවන් වාක්‍ය රටා ඉංග්‍රීසියේ තියෙනවා. මේක එකක් must should එක වගේ. must කියන එක අපි පාවිච්චි කරනවා ටිකක් තද අදහසක් ලබා දීම සඳහා යුතුයමයි වගේ. නමුත් අපි මේක එදිනෙදා වහරේදී පාවිච්චි කරන්නේ ඕනි කියන අදහසට. නැතිනම් යුතුයි යුතුයමයි හැටියට මතක තියාගන්න පුළුවන්. නමුත් ඒක හිතේ තියාගන්න මේක අපි පාවිච්චි කරනකොට ටිකක් තද අදහසක් අනිවාර්ය අදහසක් ගන්නවා කියලා. ඒක ඔබට වටහා ගන්න පුළුවන්. මේක මෙහෙම කරේ නැති වුණොත් අපි ඉඩ දුන්නේ නැති වුණොත් එතනින් එහාට මේ ඊට පෙර සඳහන් කරපු දිනයට පස්සේ ඒක පාවිච්චි කරන්න ලැබෙන්නේ නැහැ කියන කතාව කියනවනේ. එතකොට මේක අනිවාර්ය කියන අදහස
අදහස එනවා. එතකොට ඔබට හොඳ අවස්ථාවක් මේ must කියන එකේ භාවිතය මොන වගේද කියන එක වටහා ගන්න මේ වාක්‍යය. ගන්න උදාහරණ කීපයක්. අපි වැඩ කළ යුතුමයි. ඒ කියන්නේ වැඩ කළ යුතුයි. ඒක ටිකක් තද අදහසක් ලබා දෙන්න. යුතුමයි කියන්න, ඕනි කියලා කියන්න, ඕනිමයි කියලා කියන්න. අපි අවධාරණාර්ථය ලබා දීම සඳහා must කියන එක පාවිච්චි කරලා තියෙනවා. should එක නැතිව. නැත්නම් has to, have to වගේ එකක් පාවිච්චි කරන්නේ නැතිව. we must work. අපි වැඩ කළ යුතුයි. must කියන එක පාවිච්චි කරනවා මොඩලයක් හැටියට. ඊට පස්සේ work කියන එක ක්‍රියාපදයේ බිහුණු අවස්ථාව s එක එකතු කරලා නැහැ. ඒ වගේම තමයි ing එක එකතු කරලා නැහැ. d එක එකතු කරලා නැහැ. ඒ වගේ වෙනස් කරලා නැහැ. පිරිසුදු බිහුණු අවස්ථාව මෙතන පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ වාක්‍යය අපි වාක්‍ය රටාවන් අධ්‍යයනය කිරීමේදී අර මම මුලින් කියපු වාක්‍ය රටාවන් අධ්‍යයනයට අදාළ මූලික පාඩම් 70 වගේ අපි අපේ YouTube channel එකේ නැත්නම් වෙබ්සයිට් එකේ අධ්‍යයනය කරනකොට හමු වෙන එක් වාක්‍ය රටාවක් මේක මොඩල් එකක්. ඔබ මගක් සොයාගත යුතුමයි. නැත්නම් ඔබ මගක් සොයාගන්න ඕනි. You must find a way. must කියන එකට පස්සේ ක්‍රියා මූලයේ පාවිච්චිලා තියෙන වාක්‍යයේ ඉතිරියක් තියෙනවා. way කියලා කියන්නේ අපි ක්‍රමයක්, මාර්ගයක්, විදියක් කියන අදහසට පාවිච්චි කරන වචනයක්. මම හිතනවා මේ වාක්‍ය රටාවත් පැහැදිලි කියලා. අපි ඉතිරි ඒවත් කතා කරමු. මෙතන මේ it කියලා කියන්නේ WhatsApp සඳහා පාවිච්චි කරලා තියෙන එකක්. අපි මේක ක්‍රමයක් හැටියට මතක තබා ගත යුතුයි. අපි සිංහල වගේ දෙයක් ඉගෙන ගන්නකොට පවා මතක් කරන දෙයක් තමයි, ඉගෙන ගන්න දෙයක් තමයි අපි එක දිගට එක දෙයක් කියන්න අවශ්‍ය නැහැ කියන එක. ඒ කියන්නේ මද කියන්න අවශ්‍ය නැහැ. අපිට she කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අම්මා කියලා නිතර කියන්න අවශ්‍ය නැහැ. ඇය කියන වචනේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. නිමල් කියන්න අවශ්‍ය නැහැ. ඔහු කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. he කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ තමයි WhatsApp කියන එක සඳහා නිතර අපිට ඒක කියන්න අවශ්‍ය නැති නිසා it කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ to share. ඊට පස්සේ මේ ක්‍රියාපදයට දෙවෙනි ක්‍රියාවක් එකතු කිරීමක් කරලා තියෙනවා මේ වාක්‍යයේ. ඒක සම්බන්ධ කරන to එකකින්. to share බෙදා ගැනීමට. මේ share කියන එක වෙනම කොටසක් හැටියට අරගෙන මම ඔබට කියලා දෙන්නම්. its කියන වචනේ ගමු. its කියලා කියන්නේ අයිතිය හැඟවීම සඳහා පාවිච්චි කරලා තියෙන තවත් වචනයක්. your, ඔබගේ, my, මගේ ඒ වගේ. its කියලා කියන්නේ ඒකේ නැත්තම් උගේ කියන්නත් පුළුවන්. ඊට පස්සේ parent company Facebook. මේකේ මව් සමාගම වන Facebook කියන අදහස. එතකොට මේ its කියන එක පාවිච්චි කරලා තියෙනවා අයිතිය හැඟවීම සඳහා. මේක තව එක් ක්‍රමයක් අයිතියාංගවන. ඊළඟට අපි වෙනම කොටසක් හැටියට අරගෙන මෙන්න මේකත් අධ්‍යයනය කරනවා පසුවට. දැනට බලන්න if they wish to continue. මේක පාවිච්චි කිරීම ඔවුන් තවදුරටත් බලාපොරොත්තු වෙනවා නම් කියන අදහස ප්‍රකාශ කිරීම සඳහා නම් කියන අදහසට if කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඒකට මෙතනත් මේ පූර්ණ වාක්‍යයක් තියෙන්නේ මේ වාක්‍යය ඇතුලේ. මේ වාක්‍ය වගේම තමයි. ඒකට they කියන කර්තෘපදයේ තියෙනවා, wish කියන එක තියෙනවා, ඊට පස්සේ තවත් ක්‍රියාපදයක් තියෙනවා. ඊට පස්සේ මේ ක්‍රියාපදය සම්බන්ධ කිරීමකට මෙතන to කියන එක පාවිච්චි කරලා තියෙනවා. බලන්න දැන් මේ පූර්ණ වාක්‍ය ගොඩනැගිලා තියෙන්නේ කොටස් කීයක් එකතු වෙලාද කියලා. ඒවා එකතු කරලා තියෙන ආකාරය. මෙතන කර්තෘපදයේ තියෙන ක්‍රියාපදේ තියෙනවා, මෙතන කර්තෘපදයේ තියෙන ක්‍රියාපදේ තියෙනවා, මෙතන කර්තෘපදයේ තියෙන ක්‍රියාපදේ තියෙනවා. මේක if කියන එකේ සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ මේ කර්තෘපදයේ සහිත මේ වාක්‍ය මෙතෙන්ට ගලපලා තියෙන්නේ කොහොමද කියන එක ඔබට පේන්නේ නැහැ. අපිට මේ බව කියන අදහස අරගන්න පුළුවන් මෙතෙන්ට. මම හිතන්නේ මේ සමස්තයකට ගත්තන් පස්සේ මේ වගේ දීර්ඝ වාක්‍යයක් ගොඩනගන්නේ කොහොමද කියන එකත් මේ පුංචි කොටස් වටහා ගත්තන් පස්සේ පැහැදිලි කියලා. අපි තවදුරටත් මේ කොටස් අධ්‍යයනය කරමු. share කියන පදේ අපි ගන්නවා කිව්වා වගේ වෙනම අධ්‍යයනය කරන්න. share කියන එකත් එක්ක අපිට පාවිච්චි කරන්න පුළුවන් with කියන පදය සමග කියන අදහසට. ඊට පස්සේ කා සමගද කියන එක අපි මෙතෙන්ට එකතු කරනවා. කවුරුන් හෝ මෙතෙන්ට එකතු කරන්න පුළුවන්. උදාහරණ කීපයක් බලමු. අනෙක් අය සමග බෙදා ගන්නවා. share with others. share කියන එක තියෙනවා, with කියන පදේ තියෙනවා. මේ වගේ කෙනෙක් එකතු කරලා තියෙනවා. තවත් උදාහරණයක්. නිමල් සමග බෙදා ගන්නවා. share with නිමල්. ඒකත් මේ වගේම උදාහරණයක්. අපිට පොඩ්ඩක් මේක වර්ධනය කරන්න පුළුවන්. මෙතෙන්ට මේ බෙදා ගන්නේ කුමක්ද කියන එක අපිට අවශ්‍ය නම් එකතු කරන්න පුළුවන්. ඒ සඳහා නිදර්ශනයක් කාමරය මිතුරන් සමග බෙදා ගන්නවා. share the room with friends. එතකොට කා සමගද කියන එක එකතු කරනවා. සමග කියන අදහසට with කියන එක පාවිච්චි කරනවා. බෙදාගන්නේ කුමක්ද කියන එක මෙතෙන්ට එකතු කරනවා. මෙතෙන්ට ආහාරයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේක අපිට මේ වගේ වචනයක් හැටියට භාවිතය, ඒ වගේම තමයි ඛණ්ඩයක් හැටියට මෙහෙම පාවිච්චි කරන්නේ කොහොමද? පැහැදිලි මං හිතන්නේ අපිට මේක වාක්‍යයකට එකතු කිරීම තමයි දැන් කරන්න තියෙන්නේ. ඒක ඔබගේ කැමැත්ත. ඔබ කැමති පරිදි ඒක පාවිච්චි කරන්න පුළුවන්. if you wish කියන එක අපි පාවිච්චි කරනවා ඔබ කැමති නම්, ඔබට අවශ්‍ය නම් ඒ වගේ අදහසක් ප්‍රකාශ කරන්න. මේක අපි ටිකක් සංවර්ධනය කරගන්නවා to කියන එකට පස්සේ base එක එකතු කරලා. if you wish to do something. ඔයා මොකක් හරි කරන්න කැමති නම්. බලන්න උදාහරණ කීපයක් ගන්නවා. ඔබට ප්‍රශ්නයක් ඇසීමට අවශ්‍ය නම්, කැමති නම්, එහෙම නැතිනම් එහෙම අහන්න බලාපොරොත්තු වෙනවා නම් කොහොමද අපි ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ? if you wish to ask a question. එතකොට to කියන එකට පස්සේ ක්‍රියාමූලය එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ අහන්නේ මොකක්ද කියන එකට මෙතන පිළිතුර තියෙනවා. ඊට පස්සේ මෙතන මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ නම් කියන අදහසට if කියන එක පාවිච්චි කරනවා.
කරනවා මේක පූර්ණ වාක්‍යයක් නෙවෙයි කොටසක්. එතකොට යමක් කිරීමට ඔබට අවශ්‍ය නම් කියන අදහස ප්‍රකාශ කිරීම සඳහා අපිට වාක්‍යයක් ගොඩනගා ගන්න ඕන නම් පස්සේ ඒ කොටස කොහොමද ගොඩනගා ගන්නේ? ඒ කියන්නේ මේ නම් කියන කොටස ගොඩනගා ගන්නේ කොහොමද කියන එක පුරුදු වෙන්න මේක හොඳ කොටසක්. නැතිනම් අවස්ථාවක් ඔබට. ඊළඟ උදාහරණය ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම්. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? If you wish to be successful. wish කියන එකට පස්සේ to be පාවිච්චි කරලා තියෙනවා. නැත්නම් අපිට කියන්න පුළුවන් මේක to වලට පස්සේ be කියන එක පාවිච්චි කරලා තියෙනවා. ප්‍රകൃතිය පාවිච්චි කරලා තියෙනවා. be ක්‍රියාපදයේ බිහිවුන අවස්ථාවට නැත්නම් ප්‍රകൃතිය හැටියට අපිට ගන්න පුළුවන් මේක. ඒක පාවිච්චි කරලා තියෙනවා. බලන්න ඊළඟ උදාහරණය. ඔබට එසේ කිරීමට අවශ්‍ය නම්. If you wish to do so. do කියන්නේ ප්‍රകൃතිය. මේ to සමග ප්‍රകൃතිය පාවිච්චි කරලා තියෙනවා. so කියලා කියන්නේ එසේ. එහෙම කියන අදහසට පාවිච්චි කරලා තියෙන වචනේ. මම හිතනවා මේ කොටස පැහැදිලි කියලා. ඊළඟ වාක්‍යය this does not apply to users in the UK and Europe. මේක අදාළ වෙන්නේ නැහැ කියලා කියනවා පාවිච්චි කරන කට්ටියට කොහෙද මෙන්න මෙතන සහ මෙතන ඉන්න අයට. එතකොට මේ වාක්‍ය ගොඩනැගිලා තියෙන්නේ කොහොමද කියන එක බැලුවොත් එම මේක සරල වර්තමාන කාලයේ වාක්‍යයක් simple present tense. ඊට පස්සේ මේක ආයත් වන්නේ වාක්‍ය වර්ගය active voice වාක්‍යය. ඒ කියන්නේ කර්තෘ කාරක වාක්‍යය. කර්තෘ පදේ තියෙනවා ඊට පස්සේ ක්‍රියාපදේ තියෙනවා. බලන්න මේ විදියට ගොඩනැගිච්ච තවත් වාක්‍ය ඔහු වැඩ කරන්නේ නැහැ. He does not work. ඔහු වැඩ කරන්නේ නැහැ. කර්තෘ පදේ තියෙනවා does කියන තියෙනවා ඒකට not කියන එක එකතු කරලා තියෙනවා මේක නැතාර්ථයේ බවට හරවන්න. ඒ කියන්නේ නෙගටිව් ෆෝම් එකක් ගොඩනගා ගන්න. ඊට පස්සේ ක්‍රියාපදයේ බිහුණ අවස්ථාව නැත්නම් බේස් එක පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට they do not go. ඔවුන් යන්නේ නැහැ. මේක බහුවචන නිසා do කියන එක මෙතන පාවිච්චි කරලා තියෙනවා. ඒකවචන නිසා does කියන එක මෙතන පාවිච්චි කරලා තියෙනවා. කර්තෘ පදයේ බහුවචන නිසා do කියන එක මෙතන පාවිච්චි කරලා තියෙනවා. එතකොට මම හිතනවා පැහැදිලි කියලා. වාක්‍ය වර්ගය active voice ඊට පස්සේ කාලය present tense ඊට පස්සේ අවස්ථා 6න් දෙවෙනි අවස්ථාව negative form එක. ඒ වාක්‍යයෙන් කොටසක් අපි අරගන්නවා apply කියන එක. මේක පාවිච්චි කරනවා to එකත් එක්ක කාට හරි කියන අදහසට මෙතන මොකක් හරි තමන් කැමති දෙයක් එකතු කරන්න පුළුවන්. උදාහරණ කීපයක් අරගෙන මේක වටහා ගන්නවා. එය හැමෝටම අදාළයි. නැතිනම් වළංගුයි. එහෙම නැතිනම් බලපානවා කියලා අපිට කියන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් අපි කියනවා it applies to everyone. it කියන එක ඒක වචන නිසා මේක ඒක වචන කරලා තියෙනවා. ඊට පස්සේ හැමෝටම බලපානවා කියන to කියන එක දාලා පාවිච්චි කරලා තියෙනවා වාක්‍යය. නීති ඔබට අදාළ වන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට බලපාන්නේ නැහැ, වළංගු වන්නේ නැහැ කියන අදහස කියන්න ඉංග්‍රීසියෙන් අපි කියනවා the rules don't apply to you. මේක බහුවචන නිසා කර්තෘ පදේ බහුවචන නිසා don't කියන එක පාවිච්චි කරලා තියෙනවා. apply හැටියට බිහුණ අවස්ථාව පාවිච්චි කරලා තියෙනවා. යමෙකුට යමකට මොකක් හරි දෙයක් බලපානවා, වළංගුයි, අදාළයි කියන මේ විදිහට අපිට කොටසක් ගොඩනගා ගන්න පුළුවන් වාක්‍යයක් ගොඩනැගීමේදී. ඊළඟ වාක්‍යය however the notification has been sent to everyone. කෙසේ නමුත් කෙසේ වෙතත් දැනුම් දීම සෑම කෙනෙකුටම යවා ඇත. දැන් මේ වාක්‍යයේ ක්‍රියාපදේ මේ තියෙන. ඒ කියන්නේ ක්‍රියාපදේ කොටස් ටික මේ තියෙන. ඊට පස්සේ මේක අපිට හඳුනා ගන්න පුළුවන් passive voice වාක්‍යයක් කියලා. කොහොමද ඒක අපි කරන්නේ? මේ තියෙන object එක. මේක object එක කියලා හඳුනාගන්නේ කොහොමද? මේක subject එක වෙන්නේ නැතිව මෙතන මේ තියෙන්නේ be ක්‍රියාපදයක්. has been කියන එක. has been, have been, had been ඒ වගේ be ක්‍රියාපදේ තියෙන. be ක්‍රියාපදයට පස්සේ sent කියන එක. sent කියන එකේ sent past participle එක pp පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඒ හේතුව නිසා be ක්‍රියාපදයේ තියෙන නිසා past participle එක තියෙන නිසා අපිට මේක තේරුම් ගන්න පුළුවන් passive voice වාක්‍යයක්. ඒ වගේම has been එක නිසාම අපිට වටහා ගන්න පුළුවන් මේක present perfect tense එකක් කියලා. කාලාටෙන් එකක්. passive voice වල present tense තියෙනවා, past tense තියෙනවා, future tense තියෙනවා. ඊට පස්සේ present continuous තියෙනවා, past continuous තියෙනවා. ඊට පස්සේ present perfect. ඒ කියන්නේ පස්වෙනි එක. ඊළඟට එන ගැටලුව තමයි මෙතන be verb එකක් තිබිලා සමහරලාට අර ඉන්නවා තියෙනවා වේවිති වගේ වාක්‍යයක් වෙන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන් නේ. එහෙම එකක් නෙවෙයි කියලා අපිට තීරණය කරන්න පුළුවන්. එක හේතුවක් තමයි මේක past participle වීම. ඒ කියන්නේ මෙතන මේ තියෙන ක්‍රියාපදය. අනිත් එක මේ be ක්‍රියාපදයට පස්සේ මෙතන ස්ථානයක් හෝ නාම පදයක් හෝ ඒ වගේ කොටසක් නැහැ. ඒ නිසා අපිට ස්ථීරවම තීරණය කරන්න පුළුවන් මේක passive voice වාක්‍යයක් සහ මේ කොටසෙන් අපිට වටහා ගන්න පුළුවන් මේක present perfect tense වාක්‍යයක්. අවස්ථා 6න් ගත්තොත් එම මුල් අවස්ථාව. ඒ කියන්නේ යථාර්ථයේ වාක්‍යයක් සහ අර කියපු විදිහට be ක්‍රියාපද වාක්‍යයක්. ඔය ටික වටහා ගන්න පුළුවන් මෙන්න මේ කොටස බලලා. ඒ වාක්‍ය රටාව අපි වෙනම අධ්‍යයනය කරනවා. මේ තියෙන්නේ සමස්තයක් හැටියට ගත්තාන් පස්සේ සරලව passive voice වාක්‍ය ගොඩනගෙන ආකාරය, වචන පෙළ ගැස්වෙන ආකාරය.
කර්මකාරක වාක්‍ය. ඔබ්ජෙක්ට් එක මෙතන ලියනවා. ඔබ්ජෙක්ට් එක කියලා කියන්නේ කර්මපදය. ඒක ප්‍රධාන වෙනවා මෙතන. ඊට පස්සේ be ක්‍රියාපදය. be ක්‍රියාපදය කියලා කියන්නේ am, is, are, was, were, will be, shall be ආදී වශයෙන් be ක්‍රියාපදය මෙතෙන්ට එන්න ඕනේ. pp කියලා කියන්නේ past participle එක. ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව. නැත්නම් අතීත කාල කෘදාන්තය කියලා අපි කියනවා. ඊට පස්සේ ඉතිරිය. මේ ඉතිරියක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. බලන්න උදාහරණ. ඔවුන්ව පුහුණු කර තිබෙනවා. ඔවුන්ව පුහුණු කරලා තියෙනවා. ඔවුන්ව පුහුණු කරනු ලැබ තිබෙනවා. ඒ විදිහට අපිට කියන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් කියනවා they have been trained. they කියලා කියන්නේ ඔබ්ජෙක්ට් එක. have been කියලා කියන්නේ be ක්‍රියාපදය. මෙතෙන්ට අදාළයි. ඒක have කියන එක විදිහට අරගෙන තියෙනවා මේක present perfect tense එකක් නිසා අර පාඩමෙන් ගත්තු නිසා මේක අපිට මම මුලින් කියපු විදිහට am, is ආදී වශයෙන් කාලයට අනුව වෙනස් කරගන්න පුළුවන්. train කියන එක past participle එක බවට පත් කරගෙන තියෙනවා. මෙතන d එහෙම එකතු කරලා. ඊට පස්සේ මෙතන වාක්‍යයේ ඉතිරියක් ඇත්තේ නැහැ. ඊළඟ උදාහරණය හැමෝටම පිටපතක් යවා තිබෙනවා. a copy has been sent to everyone. a copy කියන එක ඒක වචනයි. ඒ නිසා අපි have කියන එක පාවිච්චි කරන්නේ නැතිව has කියන එක පාවිච්චි කරලා තිනවා. has been. send කියන එකේ අතීත කාල කෘදාන්තය පාවිච්චි කරලා තිනවා. send හැමෝටම කියන එකට to everyone. ඊට පස්සේ මෙතන ඉතිරියක් තියෙනවා දකින්න පුළුවන්. rest එකක් තියෙනවා දකින්න පුළුවන්. ආහාරය පිළියෙල කර තිබෙනවා. තුන්වෙනි උදාහරණය the meal has been prepared. the meal ඒක වචන නිසා has කියන එක පාවිච්චි කරලා තියෙනවා. has been be ක්‍රියාපදේ පාවිච්චි කරලා තියෙනවා. prepared prepare කියලා කියන්නේ පිළියෙල කරනවා කියන එක. ඒකේ තුන්වෙනි අවස්ථාව පාවිච්චි කරලා තියෙනවා. වාක්‍යයේ ඉතිරියක් ඇත්තේ නැහැ. අපිට පමණක් වෙලාවට හිතන දෙයක් තමයි passive voice එකක් උනම් පස්සේ ඒකේ by වලින් අවසන් වෙන්න ඕනේ. ඒ by වලට පසුව මොකක් හරි අනුක්ත කතුරු කෙනෙක් වගේ දෙයක් එකතු කරන්න ඕනේ කියලා. අම්මා විසින්, මා විසින්, ඔහු විසින්, ඇය විසින්, නිමල් විසින් ආදී වශයෙන්. එතකොට ඒක නෑ. එහෙම නැතිව වාක්‍ය ගොඩනගෙනවා. සහ පමණක් අය කල්පනා කරනවා එහෙම කොටසක් තියෙන්න බෑ කියලා. ඒ කියන්නේ හැම passive voice වාක්‍යයක්ම මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ rest එකක් නැතිව. නමුත් මෙහෙම තියෙන්න පුළුවන්. මේ තියෙන්නේ ඊළඟට to everyone කියලා කියන්නේ පවණක් අයට මේක අලුත් වෙන්න පුළුවන් පවණක් අයට. අර by විදිහට කොටසක් එකතු කරලා පුරුදු අයට. ඒකට මේක අලුත් දෙයක් වෙන්න පුළුවන්. මේක යවලා තියෙනවා මෙන්න මේ හැමෝටම. මම හිතන්නේ මෙතන කාරණා ගොඩාක් පැහැදිලි කරගත්තා කියලා. ඊළඟට කතා කරන්නේ මේ වාක්‍යයේ ගොඩනැගිලා තියෙන ආකාරය. මෙතන ඉගෙන ගන්න පුළුවන් දේවල් සම්බන්ධයෙන්. බලන්න මේ වාක්‍යය ගොඩනැගිලා තියෙන්නේ will be unable to continue. එතකොට මේක තමයි ක්‍රියාපදේ. බලන්න මෙතෙන්ට දක්වා තියෙනවා මේ ක්‍රියාපදයේ කොටස් විදියට. will be කියන්නේ be ක්‍රියාපදය. unable කියලා කියන්නේ අපිට ගන්න පුළුවන් able කියලා කියන්නේ හැකියාව තියෙනවා. ඒ වගේ adjective එකක් නාම විශේෂණ පදයක්. මේ able කියන එකක් පාවිච්චි කරන සාමාන්‍යයෙන් can එක වගේ අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. අපි කියන්නේ possibility එක වගේ දෙයක් කතා කරන්නේ. ඒකේ අනිත් පැත්ත කතා කරන්න අපි පාවිච්චි කරනවා unable can't වගේ අදහසක්. නැත්නම් පවණක් කට්ටිය මේකේ ශබ්ද කරනවා can't හැටියට. ඒ වගේ අදහසක් ප්‍රකාශ කරන්නේ මේ unable කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකම නෙවෙයි. නමුත් ඒ වගේ අදහසක් ප්‍රකාශ කරන්න. මේක අපි වෙනම කතා කරනවා. ඊට පස්සේ මෙතන තවත් වාක්‍යයක් තියෙනවා. කෙනෙක් තර්ක කරන්න පුළුවන් නෑ මේක වාක්‍යයක් නෙමෙයි මේක කොටසක් කියලා. ඔව් මම එකඟයි. මේක අපි වෙනම කොටසක් විදිහට ගත්තොත් සම්පූර්ණ වාක්‍යයක් තියෙනවා. ඒ කියන්නේ කර්තෘ පදේ තියෙනවා, මෙතන ක්‍රියාපදේ තියෙනවා, වාක්‍යයේ ඉතිරියේ තියෙනවා. එතකොට මේ වාක්‍යෙට මේක සම්බන්ධ කරලා තියෙන්නේ unless කියන එකෙන්. අපි මේව ඉදිරියට කතා කරමු. පැටර්න් එකක් හැටියට unable කියන එක කොහොමද වාක්‍යයක පාවිච්චි කරන්න කියලා අපි බලමු. වාක්‍ය රටාව මේකයි. subject එක ලියනවා. ඊට පස්සේ be ක්‍රියාපදය කාලයට අදාළව ඒ වගේම තමයි කර්තෘට අදාළව මේක වෙනස් වෙනවා. be ක්‍රියාපදය මෙතන ලියනවා. ඊට පස්සේ unable කියන එක ලියනවා. to කියන එකට පස්සේ ක්‍රියා මූලය මෙතන පාවිච්චි කරනවා. උදාහරණ බලනවා. ඔවුන්ට ගැලවෙන්න බෑ. escape කරන්න බෑ. they are unable to escape. ඊට පස්සේ they කියන්නේ කර්තෘ පදේ බහුවචනයි වර්තමාන කාලයයි. ඒ නිසා අපි පාවිච්චි කරනවා are කියන be ක්‍රියාපදය. ඊට පස්සේ unable කියන එක පාවිච්චි කරනවා. to කියන එකට පස්සේ ක්‍රියා මූලයක් පාවිච්චි කරලා තියෙනවා. මම හිතනවා පැහැදිලි කියලා. අපිට සපයන්න නොහැකි වේවි. We will be unable to supply. මෙතන will be කියන be ක්‍රියාපදේ පාවිච්චි කරලා තියෙනවා future tense අනාගතයි. ඒකට කාලයට අනුව වෙනස් වෙලා තියෙනවා. කර්තෘගේ බලපෑමක් නැත්තේ නැහැ අනාගත කාලේ මේ අවස්ථාවේ. මට කිසි තැනක් හොයාගන්න බැරි වුණා. I was unable to find any place. මේක was පාවිච්චි කරලා තියෙනවා. I සමග නිසා සහ අතීත කාල නිසා. එතකොට ඉතිරිය පැහැදිලි. මම හිතනවා වාක්‍ය රටාව පැහැදිලි කියලා. යමෙකුට යමක් කිරීමට හැකියාවක් නැත්තේ නැහැ. බැරි වුණා, බැරි වේවි ආදී වශයෙන් අදහස් ප්‍රකාශ කරන්න unable කියන එක කොහොමද පාවිච්චි කරන්න කියලා අපි මේකෙන් වටහා ගත්තේ. ඊළඟට අපි unless කියන එක අදහස් ප්‍රකාශ කරන්න කොහොමද පාවිච්චි කරන්න කියලා කතා කරනවා රටාවක් හැටියට අරගෙන. unless කියලා කියන්නේ සරලව ගත්තොත් එimhe අර if කියලා කියන්නේ නම් කියන අදහසට ඒ වගේ අදහසක් ප්‍රකාශ කරන්න. ඒකේ අනිත් පැත්ත. ඒක නෙවෙයි ඒ වගේ අදහසක්. නමුත් ඊට පොඩ්ඩක් විරුද්ධ අදහසක්. නැතිනම් වගේ අදහසක් ගන්න. නැතිනම් නැතොත් එසේ නොවේ නම් ආදී වශයෙන් අදහස් ගන්න පුළුවන්. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් මේ උදාහරණ බැලුවම පස්සේ. මෙතන
මේක ගොඩනැගෙන්නේ මෙන්න මෙහෙමයි. මේකට පස්සේ වාක්‍යයක් එකතු කරනවා. මේක කෙනෙක් කියන්න පුළුවන් වාක්‍යයක් නෙමෙයි කියලා. ඔව් ඇත්තට මේක වාක්‍යයක් නෙමෙයි. ඒ කියන්නේ unless කියන එකත් එක්ක මේක ආවන් පස්සේ මේක පූර්ණ අදහසක් නෑ. පූර්ණ අදහසක් එන නම් මේකට කොහෙන් හරි තවත් කොටසක් එන්න ඕනේ. මෙහෙම නොවනවා නම් මොකක් හරි එකක් කියලා කියන්න පූර්ණ අදහසක් ගන්න සම්පූර්ණ තවත් වාක්‍යයක් මේකට එකතු කරන්න ඕනේ. එතකොට මේක කොටසක්. මේ කොටස ඇතුලේ තියෙන්නේ මොකද්ද කියන එක වටහා ගත්තොත් මේකට පස්සේ එකතු කරන්න ඕනේ පූර්ණ වාක්‍ය. ඒකයි මම කියන්නේ. එතකොට වාක්‍යයක් කියන්නේ මොකද්ද? ඒක වටහා ගන්න ඕනේ. අපි සරලව ඇක්ටිව් වොයිස් පැත්තෙන් ගත්තොත් එimhe සබ්ජෙක්ට් එකයි verb එකයි තියෙනවනේ ඒක අපිට වාක්‍යයක් හැටියට ගන්න පුළුවන් නේ. වාක්‍යයේ ඉතිරියක් Tamanට අවශ්‍ය නැහැ එකතු කරන්න පුළුවන්. අපි ඔබ්ජෙක්ට් එකයි verb එකයි එහෙම ගන්නවා පැසිව් වොයිස් පැත්තෙන් එහෙම ගත්තාම පස්සේ ඒ වගේ පූර්ණ වාක්‍යයක් මෙතෙන්ට තියෙන්න අවශ්‍යයි. උදාහරණ කීපයක් අපි බලනවා. ඔබට මුදල් නොමැති නම් unless you have money. you කියලා කියන්නේ කර්තෘ පදය, have කියලා කියන්නේ ක්‍රියාපදය, අයිති දේ අපි කියනවා money කියලා. එතකොට මෙතන වාක්‍යයක් තියෙනවා, පූර්ණ වාක්‍යයක් තියෙනවා. එතකොට මේ නැතිනම් කියන අදහස සඳහා අපි unless කියන එක මෙතන පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේක එක්ක එකතු කරාන් පස්සේ මේක පූර්ණ වාක්‍යයක් නෙමෙයි, ඒක කොටසක් බවට පත් වෙනවා. පූර්ණ වාක්‍යයක් බවට පත් කරගන්න නම් මේ කොහෙට හරි තවත් කොටසක් එකතු කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙහෙම නොවන්නේ නම් මොකක් හරි අදහසක් කියන්න ඒ විදිහට ගැළපෙන කොටසක් මේකට එකතු කරන්න ඕනේ. එතකොට මෙතනින් අපි මොකද කරන්නේ? මේ නැතිනම් කියන අදහස ප්‍රකාශ කරන්න වාක්‍ය ගොඩනගා ගන්න. ඒ කියන්නේ වාක්‍ය කොටස් ගොඩනගා ගන්න කොහොමද කියන එක පුහුණු වෙන එකයි මෙතන කරන්නේ. ඊළඟ කොටස අපි මගක් සොයාගන්නේ නැතිනම් unless we find a way. අපි ක්‍රමයක්, මාර්ගයක්, විදියක් හොයාගන්නේ නැතිනම් කර්තෘ පදේ තියෙනවා, ක්‍රියාපදේ තියෙනවා, වාක්‍යයේ ඉතිරියේ තියෙනවා. ඊළඟ උදාහරණය ඔයා කාර්ය බහුල නොවේ නම්, නොවන්නේ නම් unless you are busy. you කියන කර්තෘ පදේ තියෙනවා, ආ කියන be ක්‍රියාපදේ තියෙනවා, busy කියන වාක්‍යයේ ඉතිරියේ තියෙනවා. එතකොට unless කියන එකෙන් නොවේ නම්, එසේ නොවන්නේ නම් කියන අදහස ප්‍රකාශ කරනවා. මම හිතනවා පැහැදිලි කියලා. මේ වගේ අදහසක් ඔලුවට ආවන් පස්සේ ඉංග්‍රීසියෙන් ගොඩනගා ගන්නේ, ප්‍රකාශ කරන්නේ කොහොමද සහ ඒක කොහේ හරි දැක්කන් පස්සේ වටහා ගන්නේ කොහොමද කියලා. ඊළඟට අපි කොටසක් අධ්‍යයනය කරනවා. by කියන එකට පස්සේ කාලවාචී පදයක් එකතු කරලා අපිට යම් මොහොතක් වන විට, යම් කාලයක් වන විට අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. බලන්න උදාහරණ මේ වසර අවසානයේ වන විට by the end of this year. එතකොට by කියන එක මේ සීමාව දැක්වීම සඳහා පාවිච්චි කරලා තිනවා වන විට, ඒ වන විට කියන අදහසට. ඊට පස්සේ කාලවාචී පදයක් එකතු කරලා තිනවා the end of this year. ඊළඟ උදාහරණය ලබන වසර වන විට by next year. by කියන එක තියෙනවා මේ වගේ කාලය හංගවන කොටසක් තියෙනවා. පෙරවරු 10 වන විට by 10 am. මේ වගේ දෙයක් අපි දැක්කනේ අර වාක්‍යයේ. එතකොට ඒ වගේ කොටසක්. ඒ කියන්නේ ඒ වගේ අදහසක් ප්‍රකාශ කරන්න ඒ වගේ කොටසක් ගොඩනගා ගන්නේ කොහොමද කියලා මෙතනින් අපි පැහැදිලි කරගත්තා. මම හිතනවා පැහැදිලි කියලා. ඊළඟ වාක්‍යය මේ platform එක මෙන්න මෙහෙම කතාවක් කියනවා කියලා අදහසක් ප්‍රකාශ කරනවා මේ වාක්‍යයෙන්. set කියලා කියන්නේ මෙතන තියෙන ක්‍රියාපදය. ඒක සරල අතීත කාල වාක්‍යයක්, active voice වාක්‍යයක්. කාල 12න් අංක 2කට අයත් වෙන එකක්. ඊට පස්සේ කියන්නේ මොකද්ද කියලා මෙතනින් තියෙන. එතන තවත් සම්පූර්ණ වාක්‍යයක් තියෙනවා. ඒ කියන්නේ මේ සම්පූර්ණ වාක්‍ය මේකයි. ඒක ඇතුලේ තවත් වාක්‍යයක් තියෙනවා. මේ බව කියන එකට මෙතන කොටසක් අපි එකතු කරලා නැහැ. එහෙම නැතිව පුළුවන්. මෙතන තියෙනවා අප්ඩේට් එක. ඒ කියන්නේ කර්තෘ පදේ මේකේ. ඊට පස්සේ ක්‍රියාපදය, ඉදිරිය ආදී වශයෙන් තියෙනවා. ඊට පස්සේ අපිට මේව වෙන වෙනම කතා කරන්න පුළුවන්. මම හිතනවා මේක ගොඩනැගිලා තියෙන ආකාරය පැහැදිලි කියලා. ඊළඟ කාරණේට යන්න ඉස්සෙල්ලා මෙතන මේ ක්‍රියාපදය ගැන පොඩ්ඩක් විස්තර කරොත් හොඳයි කියලා හිතුවා. enable කියන එක. මේක අපි නිතර පටලවා ගන්නවා able, unable, enable මේ වචන තුන. enable කියලා කියන්නේ verb එකක්. ඒ කියන්නේ transitive verb එකක්. මේකේ සරල අර්ථය තමයි යමෙකුට හැකියාව ලබා දෙනවා, බලය පවරනවා, ශක්තිය ලබා දෙනවා වගේ අදහසක් එන්නේ. එතකොට මේක පටලවා ගන්න එපා. අපි මීට පෙරත් එකක් කතා කරා මේ වගේ අනිත් පදත් එක්ක. ඊළඟට අපි වෙනම ගන්නවා යමෙක් යමක් ප්‍රකාශ කළ බව ප්‍රකාශ කිරීම සඳහා පාවිච්චි කරන වාක්‍ය රටාව. මේක ඇත්තට මෙහෙම විස්තර කරන්න බැරි එකක්. ටිකක් සංකීර්ණ වෙලාවක් අරගෙන විස්තර කරන්න ඕන එකක්. අපේ YouTube channel එකේ මේකට පාඩම් අපි ලබා දීලා තියෙනවා. සරල විස්තර කරන්න. කර්තෘ පදේ ලියනවා. ඊට පස්සේ said වගේ ක්‍රියාපදයක් ලියනවා වාර්තා කිරීම සඳහා. ඊට පස්සේ වාක්‍යයක් එකතු කරනවා. මෙතන මම මුලින් සඳහන් කරා වගේ මෙතන වාක්‍යයක් කියන්නේ මොකක්ද කියලා මම විස්තර කරා. කර්තෘ පදේ ක්‍රියාපදේ තියෙන්න ඕනේ. මේ වාක්‍ය ඇතුලේ තියෙන නිසා මේක වාක්‍යයක් නෙමෙයි. වෙනම ගත්තොත් තමයි වාක්‍යයක් වෙන්නේ. බලන්න උදාහරණය. ඔහු කිව්වා ඔයාට ප්‍රශ්නයක් නොවේවි කියලා. කර්තෘ පදේ තියෙනවා he කියන එක said. කිව්වා ප්‍රකාශ කළා සරල අතීත කාලයෙන් තියලා තියෙනවා. ඊට පස්සේ පූර්ණ වාක්‍යයක් තියෙනවා. කර්තෘ පදේ, ක්‍රියාපදේ, ඉතිරිය. ඊට පස්සේ බව කියන එකට අපිට that කියන එක එකතු කරන්න පුළුවන්. ඊළඟට ඔහු කිව්වා ඔහු මෙන්න මේ ස්ථානයේ වැඩ කරලා තිබ්බා කියලා. he said. ඊට පස්සේ කර්තෘ පදේ තියෙනවා, said කියන එක තියෙනවා. ඊට පස්සේ කර්තෘ පදේ තියෙනවා, වාක්‍යයේ ක්‍රියාපදයට පසුව ඉතිරිය තියෙනවා. ඊට පස්සේ that කියන එක අපිට අවශ්‍ය නැව එකතු කරන්න පුළුවන්. මම හිතනවා මේක සරලව වටහා ගන්න මේ විදිහට
යමෙක් යමක් ප්‍රකාශ කළා. මෙන්න මේ බව ප්‍රකාශ කළා කියලා කියන්නේ මේ වාක්‍ය රටාව අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ ව්‍යාකරණ අවස්ථාවත් අපි කතා කරමු. such as කියන එක අපි පාවිච්චි කරනවා ෆෝමල් යෙදීමක් හැටියට වගේ අදහසක් ප්‍රකාශ කරන්න. මේ වගේ අදහස ප්‍රකාශ කිරීම සඳහා භාෂාවේ තවත් විදි තියෙනවා. ඒ නිසායි මේකට අපි ෆෝමල් අවස්ථාවක් කියලා කියන්නේ. ෆෝමල් කියලා කියන්නේ එදිනදා ජීවිතේ පාවිච්චි කරන්නේ නැති ටිකක් රාජකාරී මට්ටමේ නිතරම උසස් මට්ටමේ ලිඛිත භාෂාවේදී බොහෝ දුරට පාවිච්චි කරන දකින්න පුළුවන් යෙදීමක්. such as කියන එකට පස්සේ මෙතන නාම පදයක් ඊට පස්සේ නාම පදයක් and කියන එකත් එක්ක මේක දීර්ඝව එකතු කරන්න පුළුවන්. සරලව මේ විදිහටයි. උදාහරණයක් ගන්නවා සිංහයන් හා අලීන් වැනි සතුන්. සතුන් මොන සත්තුද? මෙන්න මේ වගේ සත්තු. animals such as කියන එකට පස්සේ මේ වගේ දෙකක් එකතු කරනවා. නාම පදයක් තියෙනවා and එක තියෙනවා නාම පදයක් තියෙනවා. platforms මොන platformsද? such as වගේ මොනවද? මෙන්න මේවා කියලා කියනවා. මම හිතනවා පැහැදිලි කියලා. මෙතෙන්ට මොකක් හරි දෙයක් එකතු කරනවා. ඒක මොන වගේ ඒවාද කියලා උදාහරණ පෙන්වීම සඳහා such as කියන එක දැම්මා. ඊට පස්සේ මේ වගේ කොටස් දෙකක් එකතු කරන්නයි තියෙන්නේ මෙතෙන්ට. ඊළඟ වාක්‍යය විග්‍රහ කරගන්න ඕන නම් said අර වගේම වාක්‍යයක් ප්‍රකාශ කරා මොකද්ද මෙන්න මේක කියලා කියනවා. මේක අපි දැන් කතා කරානේ. බලන්න මෙතන මේ ක්‍රියාපදයේ තියෙනවා. මෙතනත් වාක්‍යයක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාපදයට ඉස්සෙල්ලා තියෙන කතරු පදේනේ. කතරු පදේ හෝ නැත්නම් වාක්‍ය ප්‍රධානියනේ ඔබ්ජෙක්ට් එක වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පැසිව් වොයිස් වාක්‍යයක් වගේ නම්. එතකොට it's practice of sharing data with Facebook. එතකොට මෙන්න මේක වේ කියන අදහස් සඳහා. බලන්න මේකේ දිග මොනතරම්ද කියලා. මේක අපි කතරු පදේ හැටියට ගත්තා හෝ නොගත්තා ඒ විදියට වටහා ගත්තාම හරි. මේක අපි ඊළඟ කොටසේදී කතා කරනවා not new ඒක නෙගටිව් වාක්‍යයක් හැටියට ගොඩනගලා තියෙනවා not කියන එක එකතු කරලා අපි තවදුරටත් කතා කරමු මේ ගැන. වාක්‍යයේ තවත් කොටසක් අපි අධ්‍යයනය කරනවා වෙනම අරගෙන සරල අතීත කාලයේ B ක්‍රියාපද වාක්‍ය රටාවක්. මේක නැතාර්ථයේ අවස්ථා 6න් සබ්ජෙක්ට් එක ලියනවා, verb වර්ඩ් දෙකෙන් එකක් ලියනවා. ඊට පස්සේ not කියන එක එකතු කරනවා. ඒක නෙගටිව් කරන්න වාක්‍යයේ ඉදිරියේ තියෙනවා. සබ්ජෙක්ට් එක ඒකවචන නම්, ඒ කියන්නේ සිංගියුලර් නම් අපි පාවිච්චි කරන මෙතන was කියන එක, බහුවචන නම් were කියන එක පාවිච්චි කරනවා. was කියන එක පමණක් මම මෙතෙන්ට අරගෙන තියෙනවා. not කියන එක එකතු කරලා තියෙනවා. rest එකට අපිට මෙතෙන්ට එකතු කරන්න පුළුවන් adjective එකක්, එහෙම නැත්නම් මේ වගේ noun එකක්. ඊට පස්සේ මේකට මේ වගේ කොටසක් එකතු කරලා ඛණ්ඩයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේම තවත් වාක්‍ය රටාවක් තියෙන ප්ලේස් එකක් මෙතෙන්ට එකතු කරන්න පුළුවන්. අපේ වාක්‍ය රටාවන් වලදී අධ්‍යයනය කරන. ඉතින් පළවෙනි උදාහරණය බලමු. එය සාර්ථක නොවිය. එය සාර්ථක වීය. එය සාර්ථක නොවිය. නොවිය කියුවම පස්සේ නෙගටිව් අදහසක් එනවා. it was not successful. එතකොට it කියලා කියන්නේ ඒකවචන කතරු පදය. was කියලා කියන්නේ ඒ සඳහා පාවිච්චි කරන අතීත කාලයේ ඒකවචන B ක්‍රියාපදය. is එක වගේ. ඊට පස්සේ not කියන එක පාවිච්චි කරලා තියෙනවා. මේ විදිහට adjective එකක් පාවිච්චි කරලා තියෙනවා වාක්‍යයේ ඉදිරියට. ප්‍රශ්නය ආගම ගැන නොවිය. The question was not about religion. එතකොට අර විදියටම ඒක වචන කතරු පදය was කියන එක පාවිච්චි කරලා තියෙනවා, not කියන එක පාවිච්චි කරලා තියෙනවා. මේ වගේ කොටසක් එකතු කරලා තියෙනවා. මම හිතනවා පැහැදිලි කියලා. අපි තවත් කොටසක් ගන්නවා it's කියන එකට පස්සේ noun එක එකතු කරලා මේ වගේ ඛණ්ඩයක් අපිට හදා ගන්න පුළුවන්. මේකත් පාවිච්චි කරනවා අර අයිතිය හැඟවීම සඳහා possessive අදහසකට. උගේ වලිගය its tail. it's කියලා කියන්නේ උගේ, it කියලා කියන්නේ ඌ, it's කියලා කියන්නේ උගේ. එතකොට tail උගේ වලිගය අයිතිකාරයා, අයිති වස්තුව. උගේ අත it's paw. අපි බලලා කියන එකට it කියන එක ගත්තොත් එimhe උගේ කියන අදහසට it's කියලා අපි ගන්නවා. මේක වරදවා තේරුම් ගන්න එපා. මෙන්න මේකත් එක්ක මෙතන it's කියලා කියන්නේ it is නැත්නම් it has කියන එක වගේ මේ දෙකෙන් එකක් කෙටි කරන් පස්සේ it's කියලා කියන්නේ. එතකොට මේක පාවිච්චි කරනවා අයිතිය හැඟවීම සඳහා it's. අපි අන්තිමට කතා කරන වාක්‍යය මේ තියෙන මේ වාක්‍යයේ ක්‍රියාපදය. මේකෙන් ඉදිරියේ තියෙන්නේ කතෘ පදය. ඊට පස්සේ මේ තියෙන වාක්‍යයේ ඉතිරිය. මෙයාලා ප්‍රදානය කරනවා මෙන්න මේවා කියලා කියනවා. it කියන අදහස සඳහා also කියන එක පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ දක්වා තියෙන මේ කතෘ පදය බහුවචනයි. බහුවචන නිසා මේකට s එකක් එකතු කරන්න නැතිව තියෙනවා. සහ මේක මුලින් කිය යුතු කාරණයක් මේක active voice simple present tense වාක්‍යයක්. එතකොට present tense වලදීනේ අපි ක්‍රියාපදයට s එහෙම එකතු කරන්නේ ඒකවචන කරන්න. එතකොට මේ කතෘ පදයේ කොටස් දෙකක් තියෙනවා. මෙයා එතකොට බහුවචන කතරු කෙනෙක් ඒ දෙකම කියන අදහසට both කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ it කියන අදහසට also කියන එක පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ කතරු පදේ තියෙන්නේ ඒක නිසා මේක බහුවචනෙන් තියලා තියෙනවා. ඊට පස්සේ ප්‍රදානය කරන්නේ what කුමක්ද services සේවාවන්.
එතකොට මේ සේවාවන් විස්තර කිරීම සඳහා මේ දක්වා කොටසක් තියෙනවා. බලන්න මේ මොනතරම් සරල වාක්‍යයක්ද සංකීර්ණ කරගෙන තියෙන්නේ කියලා. එතකොට 1යි 2යි 3යි මේ කොටස් තුනක් පාවිච්චි කරලා තියෙනවා මේ සර්විසස් විස්තර කිරීම සඳහා. මේක අපි තව පොඩ්ඩක් සරලව කතා කරමු. මේ තියෙන්නේ කර්තෘකාරක වාක්‍ය රටාවේ. ඒ කියන්නේ ඇක්ටිව් වොයිස් වල කාල 12න් පළවෙනි කාලේ simple present tense සරල වර්තමාන කාලේ වාක්‍ය ගොඩනගෙන ආකාරය. ඒකෙන් යථාර්ථයේ වාක්‍ය. ඒ කියන්නේ affirmative sentence statements කියලා කියන්නේ ප්‍රකාශන ගොඩනගන ආකාරය. කර්තෘ පදේ තියෙනවා. ඊට පස්සේ verb එක තියෙනවා. වාක්‍යයේ ඉතිරි තියෙන ඒක object එක වෙන්නත් පුළුවන්. බලන්න ඌ වැඩ කරන්නේ මෙන්න මේ ස්ථානයේ. he works in මේ ස්ථානයේ. New York. ඊට පස්සේ කර්තෘ ඒකවචන නිසා work කියන එකට s එක පාවිච්චි කරලා තියෙනවා. මම හිතනවා පැහැදිලි කියලා. වර්තමාන කාලයි කර්තෘ ඒකවචනයි ඒක මේ ක්‍රියාපදයෙන් වටහා ගන්න පුළුවන්. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරනවා. they play cricket. කර්තෘ පදේ තියෙනවා, ක්‍රියාපදේ තියෙනවා, කර්තෘ පදේ බහුවචනයි. ඒක නිසා මේකට s එකක් තියන්න නැතුව තියෙනවා. ඊට පස්සේ ඇය කතා කියවනවා නිදන වෙලාවට. bed time එකේ bed time. she reads. ඇය කියවනවා. she කියන එක ඒකවචනයි. ඊට පස්සේ read කියන එකට s එකතු කරලා තියෙනවා. ඒකවචන කිරීම සඳහා වර්තමාන කාලයි ඒකවචනයි. active voice වාක්‍යවල කාල 12න් අංක 1 simple present tense ඒකේ යථාර්ථයේ වාක්‍ය ගොඩනගන ආකාරය සරලව. අර වාක්‍ය දැකපු තවත් එකක් තමයි බෝත් කියන එක. මේක අපි පාවිච්චි කරන එක් අවස්ථාවක් ගැන කතා කරා. මේ තවත් අවස්ථාවක්. බලන්න බෝත් කියන එකට පස්සේ නාම පදයක් එකතු කරා, and කියන එක එකතු කරා. ඊට පස්සේ තවත් නාම පදයක් එකතු කරලා දෙකම කියන අදහස, නැත්නම් දෙන්නම කියන අදහස, නැත්නම් දෙපිරිසම කියන අදහස ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා. උදාහරණ බලමු. ගැහැණු පිරිමි දෙකම, නැත්නම් දෙපාර්ශවයේම both men and women. බෝත් කියන එක පාවිච්චි කරලා තියෙනවා. නාම පදයක් තියෙනවා, and කියන එක තියෙනවා. noun එකක් තියෙනවා. කලාව හා විද්‍යාව දෙකම. එතනත් එහෙමයි. both art and science. මම හිතනවා පැහැදිලි කියලා. පාඩම අවසන් කරනවා. මම හිතනවා දැනුම ඇති අයට නැති අයට ඊළඟට වචන දැනීම වැඩි කරගන්න, වාක්‍ය රටා දැනීම වැඩි කරගන්න, expressions වගේ දේවල් අල්ලගන්න මේ පාඩම උදව්වක් වුණා කියලා ටිකක් දීර්ඝව විස්තර කරා. කාලෙකින් දීර්ඝ පාඩමක් එකතු කරේ නැති නිසා. ඉතින් මේ වගේ පාඩම් වලට කැමති නම් පල්ලෙහා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඊට පස්සේ ඉදිරි පාඩම් සඳහා ඒක උදව්වක් වෙනවා. තවත් විස්තර ඇති මේ පාඩම යට description බලන්න. දැනුමින් පිරි අනාගතය ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.